අපේ ඉතිහාසයේ රජයේ සේවය කිරීම සඳහා අවස්ථාවක් යම් පුද්ගලයෙකුට ලැබීමම වාග්යක් කොට සැලකුවා. ඒ වගේම 1948න් පස්සේ මේ නිදහස ලැබීමෙන් පසු යම්කිසි කෙනෙකුට රජයේ රැකියා අවස්ථාවක් ලැබීම ඔහුට වරප්‍රසාදයක් ලැබීමත් නම්බුවක් ලැබීමක් හැටියට තමයි සැලකුවේ. ඒක නිකම්ම සිද්ධ වුණෙත් නැහැ. මොකද රජයේ රැකියාවක් ලැබුණම ඒ පුද්ගලයා එකී පවුලගේ සුරක්ෂිතතාවය තහවුරු වුණා. මේ සුරක්ෂිතතාවය තහවුරු වුණේ රජයේ රැකියාවක් ලැබෙනවත් එක්කම ඔහුට ලැබෙනවා විශ්‍රාම වැටුපක් වෙනත් ප්‍රතිලාභ සහිත ඔහුගේ රැකියා කාලය තුළ නිශ්චිත වැටුපක්. ඒ වගේම විශ්‍රාමයෙන් පසු තමාගේ ජීවිතය අහිමි වෙනකම් විශ්‍රාම දීමනාවත් විසින් ජීවත් වීමේ හැකියාව රජයේ රැකියාවක් නොමැති කෙනෙකුට වඩා යහපත් එකක් වුණා. අදත් මම තාම ජීවත් වෙන්නේ මගේ පෙන්ෂන් එකෙන් කියන එක අභිමාණයෙන් කියන අපේ වැඩිහිටි පරපුරක් අපිට හිමි වෙලා තියෙනවා. රජයේ රැකියාවක් කිරීම ජීවිතේ සුරක්ෂිත වෙච්ච සමාජයක රජයේ රැකියාවක් නොපැති දෛනිකව රටේ ආර්ථික සමෘද්ධිය සඳහා දායක වන ජනතාවට ඔවුන්ගේ රැකියා කිරීමට බැරි කාලය වෙනකොට රාජ්‍ය සේවකයා වගේ විශ්‍රාම කාලය ළඟා වෙනකොට ඒ විශ්‍රාම කාලයෙන් පසු ජීවිතය සුඛිත මුදිත කරන්න වඩා යහපත් එකක් කරන්න සේවක අර්ථ සාධක අරමුදල නමින් අරමුදලක් ලංකාවේ ආරම්භ වෙනවා. මේක 1958 ඒ කියන්නේ නිදහස ලැබීමෙන් වසර 10කට පසුව පාර්ලිමේන්තුවේ අංක 15 දරන පනතින් තමයි මේ සේවක අර්ථ සාධක අරමුදල ආරම්භ වෙන්නේ. මීට සමගාමීව සේවක භාරකාර අරමුදල මේ රජයේ රැකියාවක් නොමැතිව නමුත් යම් ශ්‍රමදායකත්වයක් දරමින් වැටුප් උපයන අර්ධරාජ්‍ය පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ විශ්‍රාමික ජීවිතය සාර්ථක එකක් කරගන්න ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය වඩා යහපත්ව ගෙවන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගන්න මෙම අරමුදල් දෙක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ලංකාවේ රජය විසින් 50ක් මගින් ස්ථාපිතය කරනු ලැබෙනවා. මෙය රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒ වැඩ කරන ජනතාවගේ නියෝජිතයන් ඔවුන් පත් කරපු ජනතාවට ගේ අනාගතය සාර්ථක කරගන්නට ගත්ත විශාල පියවරක්. සියලුම තරාතිරම්වල කටයුතු කරන සේවකයන්ට ලැබිච්ච වරප්‍රසාදයක්. රජයේ සේවකයා වගේම පෞද්ගලික වගේම අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයාගේ විශ්‍රාම වැටුපක් වෙනුවට විශ්‍රාම ජීවිතය සාර්ථක කරගන්න එකවර විශාල මුදලක් ලැබෙන අරමුදලක් හැටියටයි මේ අරමුදල් දෙකම ස්ථාපිත වන්නේ. මේ අරමුදල් දෙක තුලින් සේවකයාගේ අනාගතය සුරක්ෂිත කිරීම පිළිබඳව විශාල වටිනාකමක් තිබෙනවා. මේ වන විට අපිට ඒකී වටිනාකම ඉතා හැල්ලුවට ලක් කරන සේවා යෝජකයනුත් ලැබෙන වරප්‍රසාදයේ වැඩකට නැති එකක් වැටියට මේ අරමුදල බාල්දු කරන රාජ්‍ය යාන්ත්‍රණයකුත් තමයි මේ වන විට දක්නට ලැබෙන්නේ. 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදලෙන් හැම සේවකයෙකු වෙනුවෙන්ම ඔහුගේ වෘත්තිකත්වය නොතකා ඔහු ස්ථිර සේවකයෙක්ද එහෙම නැත්නම් වැඩ පදනම මතක ලබා ගත්ත කෙනෙක්ද తాවකාලික සම්බන්ධ කරගත්ත කෙනෙක්ද එහෙම නැත්නම් දෛනිකව වැටුප් ගෙවන කෙනෙක්ද ඒ නොතකා අඩුම ගානේ ආධුනිකත්ව පුහුණුවක් සඳහා පැමිණි පුද්ගලයෙකුටම සේවක අර්ථ සාධක අරමුදලේ සමාජිකත්වය නීතියෙන්ම ලබා දෙන්න ඕනේ. ඔහු මොන පදනම මත සේවා සැපෙව්වත් ඔහුට ගෙවන වැටුපට සාපේක්ෂව යම් ප්‍රතිශතයක් සේවක අර්ථ සාධක අරමුදල සඳහා වෙන් කරන්නට නීති ප්‍රතිපාදන මේ පනත හරහා ලබා දී තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙක් සිටින ආයතනයක් හෝ සේවකයන් ගොඩක් සිටින ආයතනයක් හෝ නොතකා සෑම සේවකයෙකුටම යම් තැනක සේවාවක් සඳහා අවස්ථාව ලැබෙන පළවෙනි දින සිටම මේ අරමුදලේ දායකත්වය ලබා ගැනීමේ වරප්‍රසාදය සෑම සේවකයෙකුටම හිමි වෙනවා. ඒ කියන්නේ යම් තනි පුද්ගලයෙකුට හෝ වැටුප් ගෙවන ආයතනයක් වේ නම් මේ සේවක අර්ථ සාධක අරමුදල සඳහා ගෙවීම් කිරීමට ඔවුන් නීත්‍යානුකූලව බැඳී සිටිනවා. මේ සඳහා සේවකයාගේ මාසික වැටුපෙන් 108ක දායකත්වයකුත් ඒ වගේම සේවා යෝජකයා විසින් එකී සේවකයාට ලබා දෙන වැටුපෙන් 12ක දායකත්වයකුත් මේ සඳහා දැරිය යුතු වෙනවා. මීට අතිකාල දීමනා හැර අනෙකුත් සියලුම දීමලාවල වටිනාකම්
අඩංගු වෙනවා. ආහාර සැපීම සඳහා යම් මුදලක් වියදම් කරනවාද? එහි වටිනාකමට සමාන 12%ක ප්‍රතිශතයක් සේවා යෝජකයාත් සේවකයාගෙන් 8%ක් දායකත්වය ලබා දෙනවා. මීට අදාළ නොවන්නේ අතිකාල දීමනා පමණයි. සතියන්ත පොහොය නිවාඩු දිනයන්හි සිදු කරන සේවාවන් වෙනුවෙනුත් ඒ වගේම යම් කෑලි ගණනට සේවා සැපයීමක් එහෙම නැත්නම් ආධුනිකත්ව මත සේවා සැපයීමත් විවිධ පදනම් මත වූ සේවා සැපයීමත් මේ සියලු දෙනාට මේ සේවක අර්ථ සාධක අරමුදල සඳහා මුදල් බැල කිරීම සිදු කළ යුතුම වෙනවා. මේ ඉතාමත් වැදගත්. මොකද සෑම සේවකයෙකුම දෛනිකව මුදල් ලබද්දී ඔවුන් අනිවාර්ය ඉතුරුවක් ඔවුන්ගේ කිරීමට පුළුවන් ආර්ථිකයක් නැති බව මේ 1950 ගණන් වෙනකොටම පාලකයේ තේරුම් අරන් තිබ්බා. එතකොට මෙන්න මේ සේවකයන්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වුණාට පස්සේ තමයි මේකී අරමුදලේ ප්‍රතිලාභ ලැබීමට මූලික සුදුසුකම ලබන්නේ. එම නිසා සෑම ආයතනයක්ම තමාගේ සේවකයාගේ විශ්‍රාම දිවිය සාර්ථක කරගන්නට දරන විශාල වෑයමක් හැටියටයි මෙය සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ පනත මගින්ම 14.5ක වාර්ෂික පොලියක් සමග මේ ප්‍රතිලාභ ලබා දීමේදී ඒ සේවක අර්ථසාධකයේ අරමුදල් මේ සේවකයාට හිමිවන විදියටයි මේක ආරම්භ වන්නේ. තමා යම් කිසි සේවාවක් ආරම්භ කරන පළමු දිනයේ සිට තමාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වෙන දක්වා උපයනු ලබන සියලු ඉපයීම් වෙනුවෙන් සේවකයාගෙන් 8%ක්ත් සේවා යෝජකයාගෙන් 12%ක්ත් උපයන වැටුපෙන් 20%ක ප්‍රමාණයක් සෑම මාසකම මේ අර්ථසාධක අරමුදලේ ඔහුගේ නමින් නැති ගිණුමට එකතු වෙමින් පවතිනවා. ඒ සඳහා වාර්ෂිකව 14.5ක පොලි අනුපාතයක් ලබා දීමට මේ අරමුදල පනත මගින්ම ප්‍රතිපාදන සපයා තිබෙනවා. ඒ වගේම සේවක භාරකාර අරමුදලත් මේ ආකාරයටම මේ සේවක අර්ථසාධක අරමුදලේ ලබා දෙන අංකය මතම 3%ක සේවකයාගේ වැටුපෙන් දායකත්වයෙන් මේ භාරකාර අරමුදලටත් සෑම මාසයකම අවසාන සතියේ ඊට පෙර මාසයේ සඳහා වූ මේ දායකත්වය චෙක් පතකින් හෝ මුදල් ඇනවුමකින් අරමුදල් වෙත ලබා දීම සේවා යෝජකයෙකුගේම වගකීම. ඒ අනුව සෑම මාසකම සේවකයාගේ වැටුපෙන් 11%ක් සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල වෙනුවෙනුත් සේවා යෝජකයා සේවකයාගේ වැටුපෙන් 12%කුත් මේ ආකාරයට මේ අරමුදල් සඳහා බැර කළ යුතු වෙනවා. ඒ වගේම සෑම සේවකයෙක්ම යම්කිසි සේවා ස්ථානයකට සේවයට වාර්තා කරන පළමු දින සිට ඔහු මේ අරමුදල් වල දායකත්වය ලබනවා. ඔහු සේවා ස්ථානයට සම්බන්ධ වී දින 14ක් ඇතුළත හැම සේවා යෝජකයෙකුම තමාගේ ළඟම තිබෙන කම්කරු කාර්යාලයට මේ පිළිබඳ දැනුම් දීලා ඔහුන්ට අරමුදලේ දායකත්වය ලබා දෙන්නට කටයුතු කළ යුතු වෙනවා. මෙන්න මේ ආකාරයට මේ අරමුදල ශක්තිමත් කිරීමට සෑම සේවා යෝජකයෙකුම සෑම සේවකයෙකුම බැඳී තිබෙනවා. ඒ වගේම මේ මුදල් ආරක්ෂා කිරීමට මුදල් අමාත්‍යාංශයට මහා බැංකුවට තමයි මෙම පනතින් බලය පැවරෙන්නේ. රටක සෑම සේවකයෙකුම මෙහි සමාජිකත්වයේ දරුවත් මෙහි පාලනය වුන් සතු නැහැ. මෙහි පාලනය ලබා දීලා තිබෙන්නේ මුදල් අමාත්‍යාංශය හරහා එනම නැත්නම් මහා බැංකුව භාරකාල මණ්ඩලයකට. ඉතින් මෙන්න මේ මෙසේ ආරම්භ කරපු 1958 අංක 15 දරන පනතින් ආරම්භ කරපු අර්ථසාධක අරමුදල දකුණු ආසියාවේ විශාලතම කම්කරුවන්ගේ අරමුදල බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේ අරමුදල ගැන තමයි අපි මේ දවස්වල මේ විශාල කතා බහකට පත් වෙලා තිබෙන්නේ. විශාල කතා බහකට ලක් වෙමින් තිබෙන්නේ. කෙසේ වෙතත් මේ බොහෝ සේවා යෝජකයින් තමාගේ සේවකයා වෙනුවෙන් මෙකී දායකත්වය ලබා දීමට ඉතාමත් සත්භාවයෙන් කටයුතු කරනවා. ඒ අතර මහා පරිමාණ සුළු පරිමාණ වේවා මේ ශ්‍රමය සූරා කන්නන් එහෙම නැත්නම් මේ දහඩිය කඩ වලින් මෙකී අරමුදල් සැපීම විවිධ හේතුන් දක්වමින් මග හරමින් සිටින අවස්ථා නැතුවත් නෙමෙයි. ඒ දායකත්වය ලබා දෙන ප්‍රමාණය අඩු කිරීම තමයි අපිට දක්නට ලැබෙන්නේ. බොහෝ විට සේවකයාගෙන් අඩු කරු ගණන් ලබන 108ට වඩා සේවා යෝජකයාට දාන්න වෙන 112 පිළිබඳව කනගාටුවටපත් වෙන අය මේ ලබා දෙන දායක මුදල අඩු කිරීමට විවිධ අවස්ථාවලදී උත්සාහ දාලා හැටි අපිට දක්නට ලැබෙනවා. ඔබගේ වැටුප් පතේ බලන්න. ඔබගේ වැටුප් පතේ ආහාර සඳහා වෙන් කරන මුදල රුපියල් 75ක් වැඩි සුළු මුදලක් තමයි දක්වන්නේ. නමුත් මාසිකව ආහාර සඳහා කොපමණ මුදලක් වැය කරනවද කියලා ඔබම හිතන්න. මෙන්න මේ ආකාරයට මේ විවිධ විදියට මේ ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීම අඩු කරපු වටපිටාවකක් තමයි
මේ සේවක අර්ථසාධක අරමුදල දකුණු ආසියාවේ විශාලතම අරමුදල වන්නේ. ඉතින් මෙන්න මේ සේවක අරමුදල බොහෝ නිහඬව තිබෙන හඬක් නැති එහිට සිදු කරන කාර්යයන් සම්බන්ධයෙන් සමස්ත ජනතාවටත් වැඩි දැනුමක් නැති හේතුව නිසාම මේ අරමුදල් විවිධ ආකාරයෙන් අපයෝජනය කරන්න මේ ජනතාව විසින් පත් කරපු පාලකයෝම කටයුතු කරමින් තිබෙනවා. මේ සේවක අර්ථසාධක අරමුදල් වයස අවුරුදු 55 වෙනකම් බලාගෙන ඉඳලා 14.5ක පොලියක් සමග අපේක්ෂාවෙන් වැඩ කරන මිනිසෙකුගේ මේ අරමුදලටත් වංචා කරන්න මේ ජනතාව විසින්ම පත් කරපු පාලකයන් කටයුතු කරනවා කියන එක කොච්චර අවාසනාවන්ත සිදුවීමක්. මේ රටේ තේදලු කඩන කම්කරුවා ඇමරිකන් පිටි ටිකක් ආට පිටි ටිකක් අරගෙන පොළුත් නැතුව රොටියක් හදාගෙන කහට එකක් බීලා තේදල්ල කඩලා තමාගේ වැටුපෙන් දෛනිකව දවසකට රුපියල් 1000ක මුදලක් උපයන කෙනෙක් තමාගේ වැටුපෙන් 8ක් යෝජකයා විසින් 12ක් ලබා දෙනවා. ඒ කියන්නේ වැටුපට සමාන 20ක මුදලක් දෛනිකව මේ අරමුදලට එකතු වෙනවා. එතකොට රුපියල් 1000ක් උපයන කෙනෙක් දවසකට 120ක් ඒ කියන්නේ රුපියල් 200ක වගේ දායකත්වයක් මේ සඳහා ලබා දෙනවා. ඉතින් මෙන්න මේසා ආකාරයට දෛනිකව තමන්ගේ දරුවන්ට හාල් කිලෝ එකක් අරගෙන ගිහිල්ලා බත් කෑම වේලක් දෙන්න, කිරි පැකට් එකක් අරගෙන ගිහිල්ලා කිරි වීදුරුවක් දෙන්න, යෝගට් එකක් අරන් ගිහිල්ලා ඒ පෝෂණය සපයන්න, අයිස්ක්‍රීම් එකක් අරන් දීලා දෙන්න මේ දෛනිකව වෙන් කරන්න පුළුවන් මුදල ඔවුන් ආයෝජනය කරනවා තමන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන්. ඉතින් මෙන්න මේ වගේ කුඹුරේ මේ වගේ මේ වැඩ කරන අයගෙන් කුඹුරේ වෙනත් තමාගේ වෘත්තියන් කරන අයගෙන් බදු වශයෙන් මුදල් ලබා ගන්නවත් එක්කම මේ ආකාරයෙන් කුමන හෝ පදනම මතක පෞද්ගලිකව අර්ධරාජ්‍ය ආයතනයක වැඩ කරන අයගෙනුත් මේ මහා භාණ්ඩාගාරයට එක්වෙන මේ මුදල් වංචා කිරීම පාලකයෝ දිගින් දිගටම සිය අරමුණ කරගෙන තිබෙනවා. මේ අනුව මේ ඊටමත් දුක්ඛිතව දැඩි මහන්සියෙන් කෝච්චියේ එල්ලිලා ගිහිල්ලා මේ ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා පිටකොටුවෙන් මරදානෙන් කෝච්චියට ගොඩ වෙලා ගෙදර ඇවිල්ලා ඒ වගේම උදේ පාන්දරම අවදි වෙලා හරි නිින්දක් නැතුව කෝච්චියේ නැගලා ආයෙත් වැඩට ඇවිල්ලා මේ ආකාරයෙන් බස්වල කොට පටවන්නා වගේ ලොරි චැසිය උඩ හදපු බස් බොඩියේ නැගලා හරක් පටවගෙන එනවා වගේ එකා පිට එකා ගොඩ නැගලා ඇවිල්ලා වැඩ කළා උපයන මුදලෙන් මේ තමාගේ විශ්‍රාම ජීවිතය සාර්ථක කරගන්න වෙන් කරන ලබන කොටසත් මේ ඊතා සුඛිත මුදිත ජීවිත මේ ජනතාවගේ කතරෙන්ම ලබා ගන්නා මේ පාලකයෝ ඒ විශ්‍රාම වැටුපටත් වංචා කරන තත්ත්වයට අදපත් වෙලා තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙන්න මේ ජනතාවට සුබ සාධනය වෙනුවෙන් ආරම්භ කරන ලද අරමුණේ ජනතාවට වඩා යහපත් අනාගතයක් නිර්මාණය කරන්න පත් කරගන්නා රජයේ දේශපාලඥයා මේ ගිණුමෙන් මුදල් වංචා කරන්න ආරම්භ කරලා තිබෙනවා. මේ පළවෙනියටම කරන්නේ ජයවර්ධනගේ මුදල් ඇමති වෙච්ච රොනීද මේල්. රොනීද මේල් තමයි පළමු වරට මේ සේවා නියුක්තිකයන්ගේ අරමුදල් වලින් මේ සේවකයන්ගේ අරමුදල් වලින් 100 ප්‍රමාණයක බද්දක් රජයට අය කරගන්නට තීන්දුව කරන්නේ. තමන් සේවය පටන් ගත්ත දා සිට විශ්‍රාම යන දවස දක්වා මේ වයස 55 සම්පූර්ණ වෙනකන් එකතු කරපු මුදලින් බදු මුදලක් අය කරගන්නට ජනතාව සිය ඡන්දයෙන් පත් කර හැරපු മന്ത്രിවරේ මුදල් ඇමතිවරයෙක් හැටියට රොනීද මේල් තමයි ඉස්සෙල්ලාම මේ වැඩ කරන ජනතාවගේ මුදල වංචා කරන්න එහෙම නැත්නම් ඒකෙන් කොටසක් අඩු කරන්න පළවෙනි යෝජනාව ගේන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ පාලන සමයේ. මීට නොදෙවෙනිවම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී මංගල යෝජනාවක් ගේනවා ප්‍රතිශතකමය අරමුදලේ මත පතවන. මේ වන විට 14ක වගේ වාර්ෂික බදු මුදලක් මේ සේවකයන්ගේ අරමුදල වෙත පනවා තිබෙනවා. ඊට නොදැනිව මේ මොහොත වෙනට වර්තමාන ජනතාවගේ ප්‍රාර්ථනය නොවුණු නමුත් මහින්ද රාජපක්ෂ ඇතුළු මේ 3/2ක බලයක් ලබා ගත්තපු පොදු ජන පෙරමුණේ മന്ത്രിවරු 33 දෙනෙක්ගෙන් පත් කරගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහත් මේ අරමුදලෙන් මේ රජය ණය අරගෙන එය ගෙවීම සඳහා යම් තීන්දුවක් අරන් තිබෙනවා. එය අරමුදල මත පනවපු රජයේ බද්ද 30% දක්වා වර්ධනය අරමුණ වෙලා තිබෙනවා. 1958 ආරම්භ කර අරමුදලට 2048 දක්වා මේ රට සංවර්ධනය කිරීමේ සිහින ප්‍රාර්ථනයට
දායක කරගන්න මූලිකව මතකසා තිබෙන්නේ මෙම අරමුදලට. ඒ අනුව මේ අරමුදලේ මුදල් කප්පාදුව ඒ වගේම මේ අරමුදලේ ප්‍රතිලාභීන්ට ලබා දෙන පොලිය අඩු කිරීම වැනි කටයුතු කිහිපයක් යෝජනා වී තිබෙන මොහොතකයි අපි මේ කටයුතු කරමින් සිටින්නේ. වසර 55ක ජීවිත කාලය තුල විශ්‍රාම ගියාට පස්සේ ලැබෙන මුදලේ කිසි වටිනාකමක් නොමැති වෙන තත්වයටම මෙම කටයුත්ත සිදු කිරීමට ඔවුන් තීන්දුව අරන් තිබෙනවා. 2048 වෙනකොට 1958 අරමුදලේ ප්‍රතිලාභ මත යැපුණු මිනිස්සුන්ට එහෙම නැත්නම් අද වෙනකොට මේ ඊටමත් දුෂ්කර විදියට සේවය ලබාගෙන ගිහින් එකතු කර මුදල තමාගේ විශ්‍රාම දිවියෙන් පසු ලබා ගන්න යන විට තමන්ට ලැබෙන දෙයක් නැති සොත්‍යමක් වෙන තරමටම මේ අරමුදලේ මුදල් වංචා කිරීමට මේ ජනතාව බොහොම සත්භාවයෙන් පත් කරගත්තු මේ නිල් පාට කොළ පාට ආණ්ඩුවල නියෝජිතයෝ කටයුතු කරලා තිබෙනවා. ඒ විතරක් නෙමේ මේ අරමුදලට විශාල මහානි කරන්නට ඔය කුරහන් පාටින් පත් කරගත්තු පාලකයොත් කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ වෙන විට මේ හරි අපූර්වම වාර්තාවන් එන්නේ රජයේ පැත්තේ. මේ ජනතාව ඊටමත් දුක් මහන්සියෙන් සිය දායකත්වය දෙන අරමුදලෙන්ට මුදල් වංචා කරන මේ පාලකයෝ ඔවුන්ගේ ගජමිතුරන්ට විශාල බදු සහනයන් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගජමිතුරන් ගත්තපු බැංකු ණය බොල් ණය හැටියට කපා හරිනවා. ඒ වශයෙන්ම මේ ගජමිතුරන්ගේ සමාගම් හරහා රජයට ආයති විශාල බදු ආදායම් ඉවත් කර හරිනවා. අපි ගත්තොත් මේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍යයෙන් වසරක් ඉක්මවා මේ මුදල් තැන්පත් කිරීමට අසමත් වන සේවා යෝජකයින්ට එම මුදල වගේ දෙගුණයක අධිභාරයක් පනවලා තිබෙනවා. මාසයක් පන්නතින් 10%ක් විතර වැඩි අධිභාරයක තමයි ගෙවන්න වෙන්නේ. එතකොට මේ ගෙවින් පැහැර හැරීම තුළ විශාල ආර්ථිකමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන සේවා යෝජකයෝ තිබ්බට හැබැයි මේ පාලකයෝ මේ අරමුදල හොරකම් කරන්න දෙපාරක් හිතන්නේත් නැහැ. ඒ වගේම මේ රටේ මේ ගජමිතුරන්ට දීපු මුදල් අය කරගන්න වුන් කටයුතු කරන්නේත් නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලංකාව අද ලෝකේ මත් වතුර පානය කරන රටවල් අතර ප්‍රමුඛ රටක් වෙනවා. මෙම මත් වතුර නිෂ්පාදක සමාගම් ගොඩක් වෙලාවට මේ රජයේ හිතමිතුරන්ගේ ගජමිතුරන්ගේ නිෂ්පාදනාගාර. මේ වන විට මේ මත්ද්‍රව්‍ය මත් වතුර මත පනවපු බද්ද ඉතා ඉහළ එකක්. සාමාන්‍යයෙන් අද රුපියල් 3200කට මිලදී ගන්නා මත්පැන් බෝතලයක නිෂ්පාදන පිරිවැය රුපියල් 300කට අඩුයි. ඉතින් මේසා විශාල මුදලක් මේ මත් වතුර පානය කරද්දිම මේ ජනතාව ගෙවලා ඉවරයි. හැබැයි එකී අය කර ගන්නා ලද්ද බදු මුදල් තවම රජයට ගෙවීම පැහැර හරපු ගජමිතුරන් ගොඩයි. ඉතින් මෙන්න මේ වගේ ජනතාව මත පීඩාවම මුදා හරින ඒ වගේම ගජමිතුරන්ගේ පහසුව සලසන රටකයි අපි ජීවත් වෙන්නේ. රටක ජනතාවත් දුප්පත් වෙනවා. අපේ දරුවන්ට බිත්තරයක් දෙන්න, කිරි වීදුරුවක් දෙන්න, යෝගට් එකක්, අයිස්ක්‍රීම් එකක් දෙන්න පමණක් නෙමෙයි. 3 වේල කන්න දෙන්නත් බැරි ආර්ථිකයක් තුල එක වේලක්වත් මග නොහරින මේ පාලකයෝ මේ ජනතාව වෙත පීඩාව පිට පීඩාව පත් කරමින් සෞඛ්‍ය අධ්‍යාපන වැනි කටයුතුත් මේ ජනතාවගෙන් ඈත් කරමින් සිටින සමයක ඔවුන්ගේ ජීවිත ඉතා සුඛිත මුදිත කරගන්නට මේ දේශපාලන අධිකාරිය නොපමාව කටයුතු කරලා තිබෙනවා. රට දුප්පත් වුණත් රටේ ජනතාව දුප්පත් වුණත් මේ සාකාර මේ රට පාලනය කරපු පාලකයෝ නම් දුප්පත් නැහැ. ඔවුන්ගේ මෙහි ජීවිතත් ඉතා සුඛිත මුදිත වගේම ඔවුන්ගේ සියලු ධනස්කන්ධයන් මේ රටින් බැහැරවයි තිබෙන්නේ. ඒසා විශාල විදියට මුළු රටක් ණය කරමින් මේ රටේ ජනතාව අපේට තබලා කෝටි ප්‍රකෝටි ගණන් ගත්ත ණය මුදල් වංචා කරගෙන එකී සියලු මුදල් ගෙවීම ජනතාව මත පටවලා තිබෙනවා. මේ මහාචාර්යවරයෙක් යයි කියා ගන්න ආචාර්යවරයෙක් යයි කියා ගන්න ආර්ථික ඔස්තාර් කෙනෙක් මේ රටේ මේ ණය මුදල් ජනතාව ගෙවිය යුතුයි කියන தත්වෙට මේ රටේ වෙනුවෙන් ගත්තපු ණය මුදල් ගෙවිය යුත්තේ ජනතාවයි කියන தත්වෙටපත් වෙලා තිබෙනවා. ඒ වගේම කූපක්‍රට පාර්ලිමේන්තුවේ සුවනිධි ලබන මේ ඌව පළාතෙන් ආපු ඇමතිවරයෙකුත් පුනපුනා පාර්ලිමේන්තුවේදී මෙය ගෙවන්න ඕන මේ රටේ ජනතාවයි කියලා ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම මේ රටේ ජනතාව තමන්ගේ ඡන්දයෙන් පත් කරපු වාචාල മന്ത്രിවරු කිහිප දෙනෙකුත් මේ විශාලම වශයෙන් මේ මුදල් පිළිබඳව කතා කරනවා. මේවා ජනතාව ගෙවිය යුතු දේවල් කතා කරනවා. මේ ජනතාවගේ වැරද්දක් ඇටියට
නිලධාරීන්ගේ වරද්දක් හැටියට දක්වමින් ඔවුන් ඉතාමත්ම යහපත් පුරවැසියන් හැටියට ජනතාවට ළඟට ආයෙත් එන්න පටන් අරන් තිබෙනවා. ඉතින් මේ මොහොතේ මේ රටේ සේවක මේ රටේ මේ වැඩ කරන කම්කරු ජනතාව මේ අරමුදල් ශක්තිමත් කරන ජනතාව මේ වගේ මේ රට උරා කාපු මේ රට විනාශ කරපු මේ රට අන්ත දුගී දුප්පත් කරපු මේ පාලකයන්ට තවමත් ආවඩන ජනතාව තේරුම් ගත යුතු වෙලා තිබෙනවා. මේ අපේ කර්මය මේ අපේ ලබා උපන් හැටි එහෙම නැත්නම් මේක අපිට ලැබෙන්න තිබෙනු දෙවියන්ගෙන් ලැබෙන්න තිබෙන ජීවිතය කියලා හිත සනසා ගන්නවා වෙනුවට මේ ජනතාවගේ අනාගතය විනාශ කරපු මේ දුෂ්ට පාලකයන්ට එරෙහිව නැගී නොසිටින්නේ නම් ඔබගේ වල ඔබම කපා ගැනීමක් තමයි දක්නට ලැබෙන්නේ. මේ රටේ වදකාගාර පවත්වාගෙන ගිහිපු මේ රටේ පුස්තකාල අලු කරපු මිනිසෙකුට මේ රටේ පාලනය දුණු කල මේ රට කැරකෝප්පුවක් වෙන එක බලක්වන්න බෑ. ජනතාව ඒක තේරුම් ගන්න ඕනේ. අද ඉස්පිරිතාලයට ගියාම බෙහෙත් නැහැ. ඒ වගේම බෙහෙත් නියම කරන්න වෛද්‍යවරු නැහැ. ඉතා අන්ත අසරණ දුක්ඛිත තත්වයකට මේ රටපත් කරේ මේ රටේ වදකාගාර පවත්වාගෙන ගිහිපු මේ රටේ පුස්තකාල පුච්චපු වදකෙක් බව තේරුම් ගන්න මිනිසුන්ට පුළුවන් වෙන්න ඕනේ. හැබැයි අපිට මේ මොහොතේදී කියන්න බෑ ඒ ඔහුගේම වරදම කියලා. මොකද අද මේ වන විට එවැනි වදකෙක් බලයටපත් කරලා තිබෙන්නේ මේ කුරහන් සාටකයෙන් දාගෙන පපුවට ගහගනිමින් මේ රට බේරාගත් මහා වීරයා හැටියට ඔහුගේ පක්ෂයත් ඒ වගේම බහුතර ජනතාවත් ප්‍රාර්ථනා කරපු පාලකයෝ විත්තියත් අමතක නොකළ යුතුයි. එම නිසා මේ මොහොතේ මේ ජනතාවට මේ උගුලෙන් ගැලවෙන්න නම් මේ 75 වසරක මේ රට පාලනය කරපු 1948 සිට මේ මොහොත දක්වා මේ රට පාලනය කරන නිල් කොළ කුරහන් පාට පාලකයන් පළවා හැර මේ වැඩ කරන ජනතාවගේ පාලනයක් බිහි කරගත යුතුම වෙනවා. එම නිසා මේ රට මේ අගාධයෙන් ගොඩ එීමට සෑවම එක් වෙමු, රොක් වෙමු, රොද බැඳ ගනිමු.